සුදස්සන් වහන්සේ ඉඳලා අපි නැගිට සිටුන් වහන්සේගේ පාද භාවනාව උදෑසන මේ කිසි දෙයක් කරන්න කලින් යාමත් හැලී ඉන්න කෙනාට කියන්න අද ඔබේ දවසේ නමස්කාර කරන්න. ආයෙ කියන්න අද ඔබේ දවසේ වචනේ අහන්න. අද ඔබේ දවසේ ධෛර්යමත් වෙන්න කියලා. ඕක ධෛර්යමත් කරන්න. ඇයව ධෛර්යමත් කරන්න. යාමත් ඉන්න කෙනාට කියන්න අදයි දවසේ. අදයි මොකද? අදයි පැය. උන්වහන්සේගේ අනුමුඛත්වය ලබන්න, උන්වහන්සේගේ මහිමය විඳින්න, උන්වහන්සේගේ තේජස අත්දකින්න අපේ ජීවිතේ තුළ අදයි දවසේ. ඒ නිසා අපි ඉල්ලනවා නමස්කාර කරද්දී ප්‍රශංසා කරද්දී අපි දෙන්න පුළුවන් උපරිම උන්වහන්සේට
ආශිර්වාදයක් බාධාවක් කරගන්න අපේ දැස්සේ. ඔබ කියනවා වහන්සේ ස්වාමීනි මට ඕනේ ඊයන්ත එක්ක විදියට නෙවෙයි අද මට ඕනේ වහන්සේගේ නැවුමට කිව්වා. අද මට ඕනේ මගේ ස්වාමීනි අලුත් චලේ අලුත් නිදිවස මට ඕනේ අලුත් වයි මට ඕනේ මගේ ස්වාමීනි මගේ සම්මානීය ප්‍රයෝගය.
ආමෙන් කියන්න පුළුවන්. දෙවියන් වහන්සේ අද පොඩි උනේ උන්වහන්සේගේ මහිමය ස්වර්ගයේ තබා පොළොවට ආවේ ඔබට මට ප්‍රේම කරන නිසා. ආමේන්. කුරුසේදී උන්වහන්සේගේ ඒ කරුණා වූ ශරීරය එළුවා පුදුරේ උන්වහන්සේ විදාස් කරේ ඔබට මට තියෙන ප්‍රේමය නිසා. අද මේ උදෑසන උන්වහන්සේගේ අභිමුඛයේ මේ දෑත අපිට නොසෝ බදාති නොසෝන මොතේ දුම දෙවියන් වහන්සේ ස්තුතියි. ආමේන්. දෙවියන් වහන්සේ ස්තුති කරන උන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේ නිසා උන්වහන්සේගේ පූජාව නිසා උන්වහන්සේ ස්තුතිවත් කරනවා. ඒ කරුණා වූ ශරීරයේ එළුවා වූ රුධිරය නිසා උන්වහන්සේ ස්තුතිය ප්‍රශංසාව දෙන්න. හලෙලූයා. ස්තුති වේවා ස්වාමී. දාවද දෙවි පියාණනි මේ උදෑසන අපි ඔබ වහන්සේගේ පාද පාපන සිටිනවා. අපි වැඳ වැටෙනවා. අපි නමස්කාර කරනවා යේසුනි. මන්ද ඔබ වහන්සේ කළා වූ පූජාව මේ මොහොතේ අපි මතක් කරගන්න. ස්වාමිනී මා පාපේ සිටින මොහොතේදී ඔබ වහන්සේගේ ප්‍රේමය ඔබ වහන්සේ දැක්වුවේ ඔබ වහන්සේගේ පූජාව කරනකොටගෙන. ස්වාමිනී මේ උදෑසන අපගේ සිත් අපි පිළිල කරගන්න. ස්වාමිනී අපි පවකට ඔබ වහන්සේගේ මහිමෙන් ඉන්න විදිහවද ස්වාමිනී අද ඔබ වහන්සේගේ සමාව දීම තුල ඔබ වහන්සේගේ පූජාව කරනකොටගෙන අපට ස්වාමිනී කමා කළ මැනව. පාපේ ඉමෙන් සේදු මැනව. සුදු කළ මැනව. පවිත්‍ර කළ මැනව. ඔබ වහන්සේට අපි බාර වෙනවා මේ උදෑසන. ඔබ වහන්සේගේ මනුෂ්‍යයන්ට බාර කරන ස්වාමිනී මේ මොහොතේ මේ අඩයාලම් ඕන් පංගුකාර වෙන මොහොතේ මා යාත්‍රා කරන දිව්‍ය මේ සුවේ යේසුස් වහන්සේගේ නාමයෙන් නිදාස් වෙන්න කියලා. ස්වාමිනී ආශිර්වාදය ඒ නැවත සමගි කිරීමේ බලය නිදාස් වෙන්න කියලා මා ප්‍රකාශ කරනවා. එන් ස්වාමිනී මේ මනුෂ්‍යයන්ට මේ අඩයාලම් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. මේ ආශිර්වාද කළම නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. ආමේන්.
අභිමුඛය නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි අපි දන්නවා ඔබ වහන්සේ මේ උදෑසන ස්වාමීනි අපි කොයි ස්ථානයක සිටියත් මේ උදෑසන ඔබ වහන්සේ අපේ හදවත් අපේ ජීවිත අපේ ආත්ම වහන්සේ ස්පර්ශ කරන්න සූදානම් සිටින දෙවියන් වහන්සේ. ස්වාමීනි අපි ඔබ වහන්සේගේ අභිමුඛය අපි සහැල්ලුවට ගන්නේ නැහැ. සුදාත්මි මේ උදෑසන මම ආශා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමීනි අපේ ජීවිතවලට ඔබ වහන්සේ මේ උදෑසන කතා කළේ. මේ සෑම ජීවිතයක් මේ උදෑසන ඔබ වහන්සේ ඔහුගේ ජීවිතවල අලුත් පිටුවක් ඔබ වහන්සේ පෙරලා කියලා අපි ආශා කරනවා. ස්වාමීනි මෙතරම් ඕම් ඇවිත් තිබෙන අවබෝධයක් නමුත් ස්වාමීනි ඒ හරි තේරුම් ගැනීමක් සහිතව ස්වාමීනි ඉදිරි පියවරට උන්ට පාදවල පිණිස ස්වාමීනි මේ උදෑසන ඔබ වහන්සේ අපිට කතා කළා. සුදාත්මි දැන් අපි ඔබ වහන්සේගේ බලවත් හස්තෙන් අපි බාර වෙනවා. අපි යටත් වෙනවා අපිට කතා කරන්න. තුමු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. අපි උන්වහන්සේ හොඳත් පොළසන් නාමයෙන්. ඔබගේ ආශ්‍රය ඉඳගන්න. ඔබගේ ඉල්ලා සිටිනවා මේ කුඩා කාලය තුළ ඔබගේ හදවත ඔබගේ ආත්මය සූදානම් ලබා ගන්න. අග්නිසාද අපි දන්නවා මේ ලෝකේ බොහෝ දේවල් සිදු වෙයි. බොහෝ දේවල් වෙනස් වෙයි. නමුත් යේසුස් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ වචනය අහස පහව ගියත් පොළොව පහව ගියත් උන්වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. හලෙලුයා. ඒ අත්විවරම මත අපිට පුළුවන් ඕනෑම ගමනක් යන්න. ඒ අත්විවරම තුළ අපිට පුළුවන් ඕනෑම දෙයක් ගොඩනගන්න. ඉතින් මේ නිසා මේ උදෑසන අපි අපේ හදවත් අපේ ආත්මය අපි සූදානම්ව තබා ගමු දෙවියන් වහන්සේගේ වචනේට අනුගමනය දෙන පිණිස. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වන උන්වහන්සේගේ අභිමුඛය නිසා හලෙලුයා මම දන්නවා උන්වහන්සේගේ අභිමුඛය මම දන්නා මේ මොහොතේදී ඔබේ හදවත ඔබේ ආත්මය උන්වහන්සේ ස්පර්ශ කරලා තිබෙනවා. ඉතින් අපි මේ උදෑසන උන්වහන්සේගේ වචනේට අපි යමු. අපි මේ මාසෙ අපි කතා කරන අපේ තේමාව තමයි ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මේ වෙන විටත් ඔබ දන්නවා දීමට පැමිණීම. ඉතින් පසුගිය සති කිහිපය පුරාවට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දාසයන් තුලින් අපිට වැදගත් කාරණා කීපයක් කතා කොට තිබෙනවා. හලෙලුයා. ඉතින් මේ උදෑසන උන්වහන්සේ සූදානම්ව සිටිනවා අපිට උන්වහන්සේගේ වචනේ අවදුරටත් මේ සම්බන්ධව කතා කරන්න. අපි මේ මාසයේ හොඳ කාලයක සිටින්නේ. ආමේන්. වන්දනයි ආමේන් කියනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසාවයි. අය දන්නවද? අපි බොහෝ වෙලාවට අපි කතා කරනවා මේ මාසය හරි නියම මාසයක්. ඇයි? අත්තර අපි සමරනවා. ඉතින් බොහෝ මිනිස්යන් හරිම ප්‍රීති වෙන කාලයක්. හැබැයි අපි සමහර වෙලාවට අපි දේවල් තුල අපි සමරනවා. හැබැයි එහි තිබෙනා වූ සැබෑ අරුත, එහි තිබෙනා වූ සැබෑ වටිනාකම අපි තාමත් දන්නේ නැහැ. ඉතින් මේ උදෑසන මම කැමති ඔබට කතා කරන්න මගේ තේමාව තමයි අපි මේ සතියේ අපි කතා කරන තේමාව තමයි මිලය සම්බන්ධයෙන්. right? ඉතින් මගේ තේමාව තමයි මිලය තුල ආයෝජනය. ආමෙන්. ඉතින් මම ඔබ ධෛර්යමත් කරන වාදේ පෑනක් පුතත් වෙනවා ලියා ගන්න. ඒ දන්නවද මේ දේවල් අපේ ජීවිතේට හරි වැදගත්. ඉතින් මිලය තුල ආයෝජනය. ඔබ දන්නවද දෙවියන් වහන්සේ තමයි අපේ සෑම කෙනෙක්ටම දෙන්න පුළුවන් වටිනාම උතුම්ම ත්‍යාගය නතරට දුන්නේ. ආමීන්. ඒ දන්නවද අපි දන්නවා දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාව උන්වහන්සේ ඔබ උදෙසා මා උදෙසා තිලිනයක් කොට උන්වහන්සේ මේ පොළොවට එවුවා. ඉතින් දීම සම්බන්ධයෙන් ප්‍රධානම ආදර්ශය වෙන්නේ දෙවියන් වහන්සේ. ආමීන්. උන්වහන්සේ ඇවිල්ලා අපිට දෙයක් නොකර අපිට දෙයක් කරන්න කියන්නේ නැහැ. අපිට සිටින්නේ ආදර්ශමත් දෙවි කෙනෙක්. ඉතින් මේ උදෑසන අපි තව ඉදිරියට අපි බලමු. ඉතින් අපි දන්නවා අපි මේ නත්තල් කාලේ අපි බොහෝ අයට තෑගි දෙනවා. නේ? තෑගි දෙන්න ඔබ මොනවද කරන්න ඕනේ? ඔබ ඒ උදෙසා යම් කිසි මිලයක් ගෙවන්න ඕනේ. ඔබට වටිනා දෙයක් ලබා ගන්න නම් ඔබේ වටිනාකමට සමාන මිලයක් ඔබ විසින් ගෙවන්න අවශ්‍යයි. ඔබ දන්නවද දෙවියන් වහන්සේට වටිනාම දේ උනේ මගේ සමාව ඔබයි මමයි. හලෙලූයා. උන්වහන්සේ මේ ලෝකෙ තිබෙන අන් කිසිම දෙයක්කට වඩා උන්වහන්සේ තමන්ගේ දෑතින් සෑදු උන්වහන්සේගේ ජීවන හුස්ම හෙළුවා ඔබවත් මාවත් උන්වහන්සේට වටිනාකමක් තිබුණා. ඉතින් යේසුස් වහන්සේ මේ පොළොවට එන්නේ අන් කිසිම දෙයක් ගලවන පිණිස නෙමෙයි. හැබැයි යේසුස් වහන්සේ මේ පොළොවට එන්නේ
ඔබවත් මාවත් ගලවන පිණිස. උන්වහන්සේ හෙළුවා වූ ඒ සෑම ලේ බිඳුවකම අද දක්වා ඔබගේ ජීවිතයත් මගේ ජීවිතයත් වෙනස් වෙමින් තිබෙනවා. ඒ ලේ කර්ණ කොටගෙන උන්වහන්සේ අපිට බලාපොරොත්තුවක් දීලා තිබෙනවා. ඒ මිලේ කර්ණ කොටගෙන උන්වහන්සේ අපිට අරමුණක් දීලා තිබෙනවා. ඒ මිලේ තවමත් බලවත් ආයෝජනයක්. ආමේන්. හalleluya. අද අපි යම් තැනක දෙයක් අපි තැම්පත් කරොත් අපි බලාපොරොත්තු වෙන එකෙන් ආයෝජනයක්. ඒකෙන් ඉතිරියක්. යේසුස් වහන්සේ මීට අවුරුදු 2000 ගානකට ප්‍රථමේ ඒ ගෙව්වව මිලේ තුල අදටත් ආයෝජනය තිබෙනවා. අදටත් මිනිස්යන් ගැලවෙනවා. අදටත් මිනිස්යන් නිදහස් වෙනවා. ඉතින් මේ උදෑසන මම දන්නවා ඔබ මේ ස්ථානයේ අලුත් කිහිප දෙනෙක් සිටිනවා. මම ඔබව දකින්නපත් කරනවා. ඔබ අලුත් වෙන්න පුළුවන්. හැබැයි මම ඔබට කියන්න ඕනේ. ඒ යේසුස් වහන්සේට පුළුවන් අද ඔබේ ජීවිතයේ අලුත් ආයෝජනයක් ඇති කරන්න. ඒ දෙවියන් වහන්සේට පුළුවන් අද ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් කරලා. ඉතින් මේක ආගමක් විදියට ගන්න එපා. මේ ඇවිල්ලා ඔබට ප්‍රේම කරන ඔබ උදෙසා ලේ හැදුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් මේ උදෑසන අපි ඉදිරියට අපි බලමු අපි කියමු යොහන් 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මේ වගේ දෙයක් සඳහන් කරනවා. ඒ ස්ථානයේ කියන මක් නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. හalleluya. අද ඔබ මිලයක් ගෙවිය යුත්තේ වටිනාකමක් තිබෙන දෙයකට. දෙවියන් වහන්සේට වටිනාකමක් තිබුණේ ඔබවත් මාවත් නිසා. උන්වහන්සේ මොනවාද කරේ? ඒ ප්‍රේමය නිසා තමාගේ ඒකජාතක පුත්‍රයාණන් මේ පොළොවට නිදහස් කළා. ඔබ උදෙසා මාවසයි. ඉතින් ඊළඟ අපි කාරණා කිහිපයක් මම ඔබට කතා කරනවා දීම සම්බන්ධයෙන්. දීම කීකරු කමකි. කීකරු වීම මිලයකි. ඔබ දන්නවද ඔබටත් මම ඔබට කිව්වා ඔබටත් මට සිටින්නේ ආදර්ශමත් දෙවි කෙනෙක් කියලා. යේසුස් වහන්සේ මොනවාද? නිතරම තමන්ගේ මනුෂ්‍යයන්ට ආදර්ශයක් වුණා. ඒ ස්ථානේ අපි දක්වනවා දීම කීකරුකමක්, කීකරු වීම මිලයක්. අද ඔබ කී දෙනෙක්ට අමාරුද කීකරු වෙන්න? ඔබ කියයි නෑ මම හොඳ කීකරු කෙනෙක්. හැබැයි මම කියනවා මම නම් කීකරු නෑ සමහර වෙලාවට. සමහරවිට දෙවියන් වහන්සේ අපිට කරන්න කියන දේ අපිට කීකරු වෙන්න අමාරුයි. හැබැයි ඔබ කීකරු වෙන තැන තමයි මිලය තිබෙන්නේ. සමහර පාපයන් රසයි අත්හරින්න හිතෙන්නේ නැහැ. හැබැයි මොකද්ද යේසුස් වහන්සේ අපිට කියනවා මගේ ආශාවට කීකරු වෙනවා. නුඹේ මිලේ ගෙවනවා නම්, නුඹ පූජාවක් වෙනවා නම් ඒක තමයි ආශිර්වාදය වෙන්නේ. ඊළඟ දේ තමයි දීම යනු පූජා වීමකි. හalleluya. අද පූජා වීමක් නැතුව ගැලවීමක් නැහැ. පූජා වීමක් නැතුව ඔබට දෙයක් ලබන්න බෑ. පූජා වීමක් නැතුව නිදහසක් නැහැ. යේසුස් වහන්සේ දා කල්වරි කුරුසේ පූජා වුණ නිසා තමයි අපි අදටත් නිදහස්ව සිටින්නේ. ඉතින් මම මේක ඔබට කිය අපි බොහෝ වෙලාවට අපි නත්තලට වඩා යේසුස් වහන්සේගේ උපතට වඩා අපි සිහි කළ යුත්තේ උන්වහන්සේගේ පූජාව. අයි දන්නවද උන්වහන්සේ ඉපදුනේ මේ අරමුණ උදෙසා. ඒක තමයි ඔබවත් මාවත් පාපයෙන්, ශාපයෙන්, අන්ධකාරයෙන් අපි ටිකට කලින් ගීත අපි ගායනා කරා. පාපෙන් ගලවන්න කාටවත් බෑ. ශාපෙන් ගලවන්න කාටවත් බෑ. හැබැයි ඔබත් මමත් අද විශ්වාස කරොත් උන්වහන්සේට සියල්ලම ඔබ ගලවන්න පුළුවන්. උන්වහන්සේට සියල්ලම රෝගයක් වෙන්න පුළුවන්, ශාපයක් වෙන්න පුළුවන්, පාපයක් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් තුලින් ඔබ අද විශ්වාස කරන ඔබ උන්වහන්සේ කෙරේ අදහනවා නම් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි නිදහස ලබන්න යනවා. ඊළඟ දේ තමයි දීම දෙවියන් වහන්සේ ප්‍රසන්න වන දෙයක්. අද බොහෝ වෙලාවට අපි දෙන්න කැමති නැහැ. දැන් මම ඔබට කතා කරන්නේ මේ සල්ලි දීම ගැන නෙමෙයි. ඒක ගැන පමණක් නෙමෙයි. හැබැයි ඔබේ ජීවිතය තුලින් තව කෙනෙකුට දෙන්න පුළුවන් බොහෝ දේවල් තිබෙනවා. ඔබේ ජීවිතයෙන් තව කෙනෙකු වෙනුවෙන් ආයෝජනය කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. ඉතින් අපි පිටුරුවන් විදියට අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි. අපි අපේ ජීවිතයේ මේ පිටුණු ගමන තුළ අපි මොනවද ආයෝජනය කරලා තිබෙන්නේ? තව මිනිස්සුගේ ජීවිතයට ආශිර්වාදයක් ආයෝජනය කරලා තිබෙනවද? අද ඔබට දෙන්න පුළුවන් වටිනාම හොඳම තෑග්ග තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. අද ඔබට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් අද දමිළ දේවමිනිය තුළ පාස්ටර් දේවියන් කතා කරලා වැදගත් දෙයක් ප්‍රකාශ කරා. ඒක තමයි උපන් දිනේ තිබෙන කෙනා පැත්තකට වෙලා ඉන්නේ නැති අනිත් අය උපන් දිනේ සමරනවා.
දැන් අහුගත් උදාහරණය තමයි අද ඔබේ උපන්දිනේ තිබෙනවා නම් ඔබේ ගෙදරට කට්ටිය ඇවිල්ලා ඔවුන් තෑගි උමාරු කරගෙන ඔවුන් කාලා බීලා ඔබට මුකුත් නොදී ඔවුන් ගෙදරින් යනවා. ඔබට මොන වගේ ආකල්පයක් ඇති වේද? අපි ඇත්තටම නත්තල තුල අපි කරන්නේ මේ දේ නෙවෙයි සභාව. ඔබ කී දෙනෙක්ට නත්තල දවසේ 25 වෙනිදා අපි කියමු 25 නත්තල 25 වෙනි දවසේ ඔබ කී දෙනෙක්ට සුභාරංචිය කියලා තිබුණා? එක්කෙනෙක්. මම ඔබ ඉදිරියට වෙන මමත් කරලා නැහැ. හැබැයි මම යාක්ෂාන්ත මම මේ පාරේ කියන්න යනවා. ආමෙන්. අපි 25 වෙනිදා අපි තීරණයක් ගමුද සභාව? යේසුස් වහන්සේව දන්නේ නැති, යේසුස් වහන්සේව හඳුනන්නේ නැති ඔබ ළඟම සිටින කෙනෙක් වෙනුවෙන් යාක්ෂා ගන්න. ගිහිල්ලා 25 වෙනිදාට යේසුස් වහන්සේ ගැන කතා කරන්න. උන්වහන්සේගේ ප්‍රේමය ගැන කතා කරන්න. ඔබ කී දෙනෙක් මේ උදර්ශන පොරොන්දුද මම මේ දෙක කරනවා? අපි තීරණයක් ගමු. මම කියන නිසා උත්සාහ දෙපා. හරිද? හැබැයි අපි තීරණයක් ගමු. අපි මේක කරමු. ආමෙන්. ඉතින් දීම දෙවියන් වහන්සේ ප්‍රසන්න වන දෙයක්. ඉතින් අපි දකිනවා යේසුස් වහන්සේ ගෙව්වා මිලය තුල ප්‍රධාන කාරණා දෙකක් සිදු වුණා. හරි අපි බලමු. යේසුස් වහන්සේ ගෙවූ මිලය තුල තත්වය වෙනස් වුණා. හලෙලූයා. එදා උන්වහන්සේ පුණාවේ පූජාව තුල පාපයේ තත්වය වෙනස් වුණා. වේදනාවේ තත්වය වෙනස් වුණා. ජීවිතවල තත්වය වෙනස් කරන්න උන්වහන්සේට පුළුවන් වුණා. උන්වහන්සේගේ මේ මිලය නිසා. හලෙලූයා. අද ඔබේ ජීවිතය වෙනස් වෙන්න යනවා. ඔබේ තත්වය වෙනස් වෙන්න යනවා. අයි දන්නවද මිලේ ගෙවුවේ වෙන කෙනෙක් නෙමෙයි. මිලේ ගෙවුවේ දෙවියන් වහන්සේ. මිලේ ගෙවුවේ යේසුස් වහන්සේ. උන්වහන්සේගේ සෑම ලේ බිඳුවක්ම හෙළලා ඔබ උදෙසා ඔබේ තත්ත්වය වෙනස් කරන පිණිස උන්වහන්සේ පූජා වෙලා තිබෙනවා. ඊළඟ දේ තමයි වටිනා දේ හිමි කරගන්න ලැබිය. මම ඔබට කලින් ප්‍රකාශ කරා යේසුස් වහන්සේ වටිනාම දේ උන්වහන්සේ ගෙවුවා මිලේ තුල උන්වහන්සේ අත්පත් කරගත්තා. ඒ තමයි ඔබ සහ මම. ඉතින් මේ උදෑසන යේසුස් වහන්සේගේ මිලේ තුල අපේ ජීවිතවල තත්ත්වය වෙනස් වෙන්න යනවා. ඒ ලේවලට බලය තිබෙනවා අපේ ජීවිත වෙනස් කරන්න. ඒ වගේම අපේ ජීවිතවල තිබෙනා වූ අපවිත්‍ර දේ අයින් කරලා, නොවටිනා දේ අයින් කරලා උන්වහන්සේට පුළුවන් අද ඔබේ ජීවිතේ වටිනා දෙයක් ඔබ තුල ආයෝජනය කරන්න. අපි ඒ නිසා අපි අපේ හදවත අපි උන්වහන්සේට බාර දෙමින් අපි කියමු ස්වාමිනී මට අලුත් දෙයක් ඕනේ. මම ඊළඟ වර්ෂයට පාදපන විට මට අලුත් දෙයක් ඕනේ. මගේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. මගේ ජීවිතය ඔබ වහන්සේට ගෞරවය ගෙන දෙන ජීවිතයක් වෙන්න අවශ්‍යයි කියලා අපි උන්වහන්සේ කියමු. ඉතින් අපි දකිනවා යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය ඔබට ලියා ගන්න පුළුවන්. ඒ ස්ථානයේ කියනවා යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ බැවින් උන්වහන්සේ දෙවියන් වහන්සේ කරන ලෙසම උන්වහන්සේ දේවල් කරා කියලා. ඉතින් අද ඔබත් මමත් යේසුස් වහන්සේගේ දරුවෙක් කියලා කියනවා නම් අපි තාත්තා කරපු දේ කරන්න ඕනේ. ඔබ කී දෙනෙක් කියනවා ඔව් මම යේසුස් වහන්සේලා අර අපි සමහරවිට අපි උද්‍යෝගිමත් වුණා අපි කියනවා මම ඔබ වහන්සේගේ පුතා. යේසුස් වහන්සේ මගේ තාත්තා. අපි යාක්ෂාවවල කියන හැබැයි අපි යේසුස් වහන්සේ කරපු දේ අපි කරනවා. ඉතින් තාත්තා කෙනෙක් කරපු දේ පුතෙක් කරන්න අවශ්‍යයි. හරි යේසුස් වහන්සේ කියනවා නුඹලා මම කරාට වඩා මහත් බලවත් දේ නුඹ තුලින් වෙන්න යනවා. ආමෙන්. අපිට සිටින්නේ අපේ දියුණුව බලලා, අපේ ගමන බලලා අපිට සතුටු වෙන දෙවි කෙනෙක්. අපුව තව ඉදිරියට යන්න ආශිර්වාද කරන දෙවි කෙනෙක්. ඉතින් මේ උදෑසන අපි තීරණයක් ගමු. කාරණා කිහිපයක් මම ඔබට මේ මිලේ සම්බන්ධයෙන් කතා කරන්නට යනවා. පළවෙනි දේ තමයි අපි කළ යුතු දෙයක් තමයි දීමට සූදානම් වන්න. ආමෙන්. දීමට සූදානම් වන්න. අපි කියමු උප්පත්ති 22 වන පරිච්ඡේදයේ දෙවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා. උප්පත්ති 22 දෙවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා ඒ ස්ථානයේ කියනවා උන්වහන්සේ නුඹේ පුත්‍ර වූ නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍ර වූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවයි කීසේක. දැන් අපි දකිනවා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මොකද්ද කියන්නේ? නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුතාව මා උදෙසා පූජාවක් විදිහට ඔප්පු කරන්න සූදානම් වෙන්න. නැත්තම් මේක මිලයක්. මේක කරන්න අමාරු දෙයක්. හැබැයි යේසුස් වහන්සේ අපි දකින පරණ කිවිසුවේ උන්වහන්සේ යම් යම් දේවල් උන්වහන්සේ කරන්න යන දේවල් පෙන්වනවා.
right උන්වහන්සේ තමාගේ ඒකජාත පුත්‍රයාව පූජා කරා වගේ උන්වහන්සේ කියනවා නුඹ ප්‍රේම කරන එකම පුතාව මා උදෙසා දෙන්න. ඉතින් සමහර වෙලාවට අපිට හිතේ මේක හරි මොකද්ද මේ හරි ආත්මාර්ථකාමී ක්‍රියාවක් නෑ. දෙවියන් වහන්සේ සියල්ල දන්නවා. අද දෙවියන් වහන්සේ ඔබට කියනවා සමහර ඔබට දෙන්න සූදානම් වෙන්න. ඔබේ ජීවිතයෙන් ඔබට කල හැකි දේ දෙන්න ඔබ සූදානම් වෙන්න. ඉතින් ඒ ස්ථානයේ කියනවා ඊට පස්සේ කියනවා ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටලුවා සූදානම් කොට තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රෝ ඊසාක්ද රැගෙන දවන පූජාව පිණිස දර පලාගෙන නැගිට දෙවියන් වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේ කියලා. ඔබ දකින්නවද දෙවියන් වහන්සේ යමක් ප්‍රකාශ කරාම ආබ්‍රහම් ඒ සඳහා සූදානම් වුණා. right අපි දකිනවා ඔහු ඒ සඳහා අලුයම නැගිට්ටා. මේ තමාගේ පුතාව පූජා කරන්න උදේ පාන්දරම නැගිටිනවා. මම දන්නේ ඔබ සම්බන්ධ හැබැයි අපිට නම් ඒක කරන්න අමාරුයි. හැබැයි අපි දකිනවා ඒ ස්ථානයේ ආබ්‍රහම්ට තිබුණු සූදානම් වීම. අද ඔබට පුළුවන් ද දෙවියන් වහන්සේගේ මූණ සොයන්න අලුයම නැගිටින්න? අද ඔබට පුළුවන් ද තව මිනිසෙක් වෙනුවෙන් කාලය ගත කරන්න? මේ ස්ථානයේ අපි දකිනවා ආබ්‍රහම් අලුයම නැගිට්ටා. ඒ වගේම ඊට පස්සේ කියන ඔහු තමාගේ කොටලුවා සහ තමාගේ තරුණයන් දෙදෙනෙක් සමග මොනවාද පුතාව රැගෙන දර පලාගෙන නැගිට දෙවියන් වහන්සේ උට කිව්ව ස්ථානයට ඔහු ගියා. මගේ ප්‍රේමවන්ත සභාව අද මේ ස්ථානයේ සිටින ඔබට දෙවියන් වහන්සේ සමහර ඔබට කියනවා උන්වහන්සේ මීට අවුරුදු ගානකට කලින් පෙන්නපු තැනට දැන් ඔබ එන්න කාලේ හරි. හලෙලුයා මම ඔබට කියන්නේ මේ දැන් සම්බන්ධයෙන් ඔබ ඉදිරියේදී ගත යුතු තීරණ සම්බන්ධයෙන්. යම සමහර දෙවියන්වහන්සේ ඔබට කියනවා මේ උදෑසන දැන් ඔබට මා උදෙසා කැප වෙන්න කාලේ හරි. මම නුඹව බලාගෙන සිටපු ස්ථානට එන්න කාලේ හරි. මගේ මූණ සොයන්න එන්න කාලේ හරි. අද අපි තීරණයක් ගමු. ස්වාමීන් වහන්සේ මගෙන් ඉල්ලන දේ මගේ ජීවිතේ මම ඔබට දෙන්නට සූදානම්. ඉතින් කොතරම් අමාරු වුණත් අපි මොනවාද කරන්න ඕනේ? අපි දෙන්න සූදානම් වෙන්න ඕනේ. සමහර වෙලාවට අපිට දෙන්න අමාරුයි අපේ තුලින් දෙයක් යනකොට අපිට ටිකක් අමාරුයි. හැබැයි දීම තුල තමයි සැපයීම තිබෙන්නේ. දීම තුල තමයි ආශිර්වාදය තිබෙන්නේ. දීම තුල තමයි උන්වහන්සේගේ පොරොන්දුව අපිට ළඟා වෙන්නේ. ඉතින් සූදානම් වීම පොරොන්දුව ලං කරයි. දැන් අපි දකිනවා මොකද්ද වෙන්නේ මේ ආබ්‍රහම් තමාගේ පුත්‍රයව සහ දේවල් අරගෙන දෙවියන් වහන්සේ පෙන්නපු ස්ථානයට ඔහු ගමන් කළ අවස්ථාවේදී අපි දකිනවා මේ ස්ථානයේ ආබ්‍රහම් තමාගේ එකම දරුවව පිහියක් අරගෙන ඔහුව පූජාවක් පිණිස ඒක කොතරම් ලොකු මිලයක් වුණා. ඒක කොතරම් අමාරු දෙයක් වුණත් මොනවාද ඔහු කරේ? ඔහු ඒකට සූදානම් වුණා. ඉතින් අපි දකිනවා ඒ ස්ථානයේ උපත්ති 3 වෙනි උපත්ති 22 18 වෙනි 15 වෙනි පදයේ සිට 19 වෙනි පදයේ දක්වා ඔබ දැක්කොත් ඔබට දකින්න පුළුවන් ඒ ස්ථානයේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට කියනවා නුඹේ පුත්‍රයා නුඹේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දේ කළ බැවින් නුඹේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දේ කළ බැවින් මම ඒකාන්තයෙන්ම නුඹට ආශිර්වාද කරන්නෙමි කියලා. හලෙලුයා. ඊට පස්සේ කියනවා අහසේ තාරකාමෙන්ද මූදු වෙරළෙහි බැලිමෙන්ද නුඹේ වංශය බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. නුඹේ වංශය Taman සතුරන්ගේ දොරටු හිමි කර ගන්නේය. මාගේ ශබ්දයට නුඹ කීකරු නිසා නුඹේ වංශය කර්ණ කොටගෙන පොළවේ සියලු ජාති වූ ආශිර්වාද ලබන්නේයි කියා මා ගැනම දිවුලමි ස්වාමින් වහන්සේ කියනසේකයි කියේ. ආමෙන්. අපි දකිනවා ඒ ස්ථානයේ ආබ්‍රහම් ඇහුවා විතරක් නෙමෙයි ආබ්‍රහම් දෙවියන් වහන්සේ කීකරුණා. ඒ ක්‍රියාව තුළ දෙවියන් වහන්සේ මොනවාද කරන්නේ? ඔහුගේ පොරොන්දුව තහවුරු කරනවා. අද සමහර විට ඔබට දෙවියන් වහන්සේගේ පොරොන්දුව ලැබිලා තිබෙනවා. හැබැයි ඔබ තාම කුතුහලයෙන් සිටින අය දන්නවද ඔබ සමහර තැන්වල දෙවියන් වහන්සේට කීකරු වෙලා නැහැ. සමහර තැන්වල දෙවියන් වහන්සේ එන්න කියන තැනට ඔබ ඇවිල්ලා නැහැ. අද සමහරට උන්වහන්සේ එන්නේ කොහොම අපි පැත්තක ඉඳන් කියනවා නෑසුන ඔබ වහන්සේ මෙතනට එන්න. මම මෙතන ඉන්නවා ඔබ වහන්සේ මෙතනට එන්නේ නැහැ. අපිට කාලය ඇවිල්ලා දෙවියන් වහන්සේ වෙතට යන්න. උන්වහන්සේගේ පාමුලට යන්න. ඇයි දන්නවද අපි උන්වහන්සේගේ පාමුලට ගියොත් අපි කවදාවත් ලැජ්ජ වෙන්නේ නැහැ. ඇයි දන්නවද දෙවියන් වහන්සේ තරම් ඔබටත් මටත් ප්‍රේම කරන්නව කෙනෙක් වෙන නැහැ. ඉතින් අපිට කාලය ඇවිල්ලා සබාව ඊළඟ වර්ෂයේ මේ වර්ෂයේ වගේ ඔබ සමහර දේවල් වගේ ඔබ නාස්ති කරන්න එපා. ඊළඟ වර්ෂෙට අපි
තව දින කිහිපයකින් අපි පාතබනවා. ඉතින් අපි සූදානම් වෙමු දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙන්න. ඇයි දන්නවද? එවිට උන්වහන්සේගේ පොරොන්දුව අපේ ජීවිතවල තහවුරු වෙන්න යනවා. උපති 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ අපි දකිනවා දෙවියන් වහන්සේගේ සූදානම් වීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙවීම සඳහා. මනුෂ්‍ය පාපයට වැටී සිටින අවස්ථාවේදී මොකද දෙවියන් වහන්සේ කියනවා මම මතු කාලයේදී කෙනෙක් එවන්න යනවා. හalleluya. ඉතින් දෙවියන් වහන්සේ ඒ කාලේ සූදානම් වුණේ අද ඔබවත් මාවත් ගලවලා අද ඔබවත් මාවත් මේ ස්ථානයේ තබලා අද ඔබටත් මටත් උන්වහන්සේගේ පාමුලේ ඉඳලා උන්වහන්සේට නමස්කාර කරන්න. උන්වහන්සේ එදා සූදානම් වුණා. ඒකේ ප්‍රතිඵලය, ඒකේ ආයෝජනය අද ඔබත් මමත් මුක්ති විඳිනවා. ඉතින් අපිට කාලය ඇවිල්ලා තිබෙනවා උන්වහන්සේ වෙනුවෙන් සූදානම් වෙන්න. දෙවෙනි කාරණාව තමයි දීම ක්‍රියාත්මක කරන්න. ආමෙන්. දීම ක්‍රියාත්මක කරන්න. මතෙව් 1 වෙනි පරිච්ඡේදයේ 20 සහ 21 වෙනි පදය. ඒ ස්ථානයේ කියනවා නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියේදී බලව ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වප්නයකින් ඔහුට පෙනී දාවිදගේ පුත්‍රෝ යෝසෙෆ් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවන්න. මක්නිසාද ඈතුල පිළිසිඳුනා වූ යමක් ඇද්ද ඒ ශුද්ධාත්මයන් කර්ම කොටගෙනය. පුත්‍රයෙකු බිහි කරන්නේය. උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. මක්නිසාද තමන්ගේ සෙනග ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයයි කීයේව. ආමෙන්. අද බොහෝ වෙලාවට අපි කතා කරනවා විතරයි අපි දේවල් කරන්නේ නැහැ. හැබැයි අපි දකිනවා දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. දෙවියන් වහන්සේ සූදානම් වුණා. දෙවියන් වහන්සේ ඒක ක්‍රියාත්මක කරා. ඉතින් යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ උන්වහන්සේගේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස. ඉතින් දීම ඇවිල්ලා නතර වෙන දෙයක් නෙවෙයි. දීම ඇවිල්ලා ක්‍රියාත්මක වෙන දෙයක්. අපිට උන්වහන්සේට මතක් කරන අපි ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය සෙනගක්. අපි ක්‍රියා කරන්න ඕන සෙනගක්. ඒ දන්නවද උන්වහන්සේගේ වචනේ කියනවා ඇදහිල්ල ක්‍රියාව නැත්නම් ක්‍රියා නැති ඇදහිල්ල මැරිලා කියලා. අද ඔබත් මමත් මැරිච්ච මිනිස්සු නෙවෙයි. ආමෙන්. අද ඔබත් මමත් උන්වහන්සේගේ ජීවනයේ බලය ලැබුවා මිනිස්සුන්. ඉතින් මම මේ වගේ දෙයක් සඳහන් කරා. අපගේ ක්‍රියාත්මක වීම බලවත් දේවල් වල ආරම්භක සම්දිස්ථානයයි. ආමෙන්. අපගේ ක්‍රියාත්මක වීම බලවත් දේවල් වල ආරම්භක සම්දිස්ථානයක්. අපි දකිනවා යේසුස් වහන්සේගේ උපත ගැන මේ ස්ථානයේ කියනවා උන්වහන්සේ එන්නේ මොනා කරන්න තමන්ගේ මිනිස්යන් ගලවන්න. බලාපොරොත්තුව නැති තැනකට බලාපොරොත්තුව ගෙනාවා. වටිනාකමක් නැති මිනිස්යන්ගේ ජීවිතවලට උන්වහන්සේ වටිනාකමක් ගෙනාවා. රෝගීව සිටු මිනිස්යන්ට උන්වහන්සේ සුවය ගෙනාවා. තත්ත්වයන් තුළ දන්වැල් වල හිරවිලා සිටු යක්ෂාත්ම වල සිරවි සිටින මිනිස්යන්ට යේසුස් වහන්සේ නිදහස ගෙනාවා. මේ සියල්ල සිදු වුණේ උන්වහන්සේගේ ක්‍රියාත්මක වීම නිසා. ඉතින් කොයිතරම් අමාරු වුණත් මිලේ කොතරම් අමාරු වුණත් අපි සූදානම් වෙමු. අපි ක්‍රියාත්මක වෙමු. අවසාන කාරණාව අරමු දෙයට විශ්වාසවන්ත වන්න. ආමෙන්. අරමු දෙයට විශ්වාසවන්ත වන්න. අපි කියවමු මතෙව් 26 වෙනි පරිච්ඡේදයේ 38 සහ 39 වෙනි පදය. ඒ ස්ථානයේ කියනවා එකල උන්වහන්සේ ඔවුන්ට කතා කොට මැරෙන තරම් මාගේ ආත්මය ඊතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමග අවදිව සිටින්නයි කීසේක. උන්වහන්සේ මදක් ඉස්සරහට ගොස් මුහුණින් වැටි අහෝ මාගේ පියාණනි මේ කුසලාන මාගෙන් පහවෙන්න පුළුවන් නම් එසේ වේවා. එසේ වේ නමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාඥා කළසේක. ආමෙන්. මෙන්න මෙතෙන්ට එන්න තමයි මම මෙච්චර දේවල් කිව්වේ. අයි දන්නවද අපි නත්තල සමරනවට වඩා මේකයි ඔබට මුලින්ම කිව්වේ. අපි ගෙත්සෙමන වෙන සමරමු. අයි දන්නවද එතන තමයි යේසුස් වහන්සේ ඔබේ මගේ පාපේ බර උන්වහන්සේ පිටට ගත්තේ. උන්වහන්සේ අවුරුදු අපි දකින ආදම්සා ඒව පාපයට වැටුණ තැනින් ආරම්භ කරා. හැබැයි ගෙත්සෙමන තුල අපව නිදහස් කරා. ඒ ස්ථානයේ උන්වහන්සේ එතනින් පස්සෙ අපි දකිනවා ගෝල්ගොතා කන්දේදී උන්වහන්සේ සියල්ල අවසන් කරා. උන්වහන්සේ පටන් ගත්ත දේ එතනින් උන්වහන්සේ අවසන් කරා. ඒක පහසු මිලයක් උනේ නැහැ. ආමෙන්.
යේසුස් වහන්සේගේ මිලය පහසු මිලයක් වුණේ නෑ ප්‍රේමවන්ත සභාව. ඔබ පොඩ්ඩක් ඔබේ දැක්මෙන් අපි හිතන විදිහට අපිට ඒක හිතලා ඒකේ තිබෙන தත්ත්වය තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඔබ උන්වහන්සේගේ අභිමුඛයට ගියාම ඔබ උන්වහන්සේට ප්‍රේම කරන්න පටන් ගත්තම ඔබට උන්වහන්සේ කතා කරනකොට ඔබට ඒක හැඟේ, ඔබට ඒක දැනේ. ඔබ කොතරම් වටිනවද කියලා. යේසුස් වහන්සේ ඔබට කොතරම් ප්‍රේම කරනවද කියලා. ඉතින් අපි දකිනවා මේ ස්ථානයේ යේසුස් වහන්සේ තමා ආරම්භ කරපු දෙයට උන්වහන්සේ විශ්වාසවන්ත වුණා. මේ විශ්වාසවන්තකම තුළ කාරණා කිහිපයක් අපිට දකින්න පුළුවන්. විශ්වාසවන්තකම ඔබව ස්ථීර කරනවා. හලෙලුයා. ඔබ දෙවියන් වහන්සේගේ වචනයට උන්වහන්සේගේ කැඳවීමට විශ්වාසවන්ත වුණාම ඒ කැඳවුවා කාරණා තුළ ඔබ ස්ථීර වෙන්න යනවා. යේසුස් වහන්සේ ආරම්භ කරා. යේසුස් වහන්සේ ක්‍රියාත්මක වුණා. යේසුස් වහන්සේ විශ්වාසවන්තව හිටියා. හලෙලුයා. ඊට පස්සේ උන්වහන්සේගේ කැමැත්ත ඔබ තුල සම්පූර්ණම වෙන්න. ඒ ස්ථානයේ අපි දැක්ක යේසුස් වහන්සේ කියනවා "යන්නේ මේක මට අමාරුයි. මේක විශාල මිලයක්. හැබැයි මගේ කැමැත්ත නොවේ. ඔබේ කැමැත්ත වෙන්න." මේ යාක්ෂාව ටිකක් අමාරුයි. ඔබ කී දෙනෙක් මේ යාක්ෂාව කරලා තිබෙනවද? සමහර වෙලාවට අපි ඔහේ මේ යාක්ෂාව කරනවා. හැබැයි ඔබ යම් තැනකට ඇවිල්ලා ඔබ කිව්වොත් ස්වාමිනේ ඇත්තටම මගේ කැමැත්ත නෙමෙයි ඔබ වහන්සේගේ කැමැත්ත වේවා කියලා. ඒ කියන්නේ ස්වාමිනේ ඔබ වෙනුවෙන් මම ඕනෑම මිලක් ගෙවන්න ලෑස්තියි. අද ඔබත් මමත් සිටින්නේ తాවකාලික ලෝකේ. తాවකාලික ස්ථානයක. හැබැයි අපිට සදාකාලික අරමුණක්, සදාකාලික බලාපොරොත්තුවක් සමගින් උන්වහන්සේ ඔබවත් මාවත් කැඳවලා තිබෙනවා. ඉතින් අපි උන්වහන්සේගේ කැමැත්ත මේ පොළොව තුල අපි සම්පූර්ණ කළ යුතුයි. අවසානයේ ආරම්භ කළ දේ අවසන් කරනු ඇත. අපි දකිනවා යේසුස් වහන්සේ දා කල්වාරි කුරුසිය මත උන්වහන්සේ කිව්වා දැන් සියල්ල නිමයි කියලා. ආමේන්. ඉතින් යේසුස් වහන්සේ අද අපිට කතා කරනවා මිලයක් තුල මිලේ ගෙවන පිණිස අපි සූදානම් වෙමු. ඒක කොච්චර අමාරු වුණත් අපි ඒක අපේ ජීවිතවල අපි ක්‍රියාත්මක කරමු. අපි ක්‍රියාත්මක කරලා මගදී අත්හරින්න හිතුනවන් නෙමෙයි. හැබැයි අවසානයේ අපි උන්වහන්සේගේ කැමැත්ත මේ පොළොව තුල අපි සම්පූර්ණ කරමු, අවසන් කරමු. ආමේන්. ඉතින් අවසාන වශයෙන් මම මේ වගේ දෙයක් සඳහන් කරා. අද ඔබගේ මිලය හෙට ඔබගේ මෙන්ම මතු එන්නා වූ පරම්පරාවට ආයෝජනයක් වනු ඇත. අද ඔබ ගෙවන මිලය හෙට ඔබගේ මෙන්න ඔබේ මතු එන්නා වූ පරම්පරාවට ආශිර්වාදයක් සහ ආයෝජනයක් වෙන්න යනවා. ඉතින් ඔබ යේසුස් වහන්සේ තුල යම් මිලයක් ගෙවනවා නම් මම ඔබ ධෛර්යමත් කරනවා අතාරින්න එපා. අතහරින්න එපා. අපි ඒක සම්පූර්ණ කරමු. ඒ දන්නවද? අපි දකිනවා ආබ්‍රහම් මේ ගෙවන්න පටන් ගත්ත මිලය අද දක්වා ඔබත් මමත් භුක්ති විඳිනවා. උන්වහන්සේ ආශිර්වාද ගන්න උන්වහන්සේගේ පුත්‍රයාට පමණක් නෙමෙයි. උන්වහන්සේ කියනවා නුඹ කරන කොටගෙන මුළු පොළොවටම මම ආශිර්වාද කරනවා. සෑම ජාතියකටම මම ආශිර්වාද කරන්න යනවා. අද යේසුස් වහන්සේ තුල තිබෙන දේ භුක්ති විඳින්නේ ඔබත් මමත්. එදා ආබ්‍රහම් වැනි මිනිසයන් යේසුස් වහන්සේ වැනි අය ඒ ගෙවුවා මිලය නිසා. ඉතින් අද ඔබ ගෙවන මිලය කවදාවත් අපතේ යන මිලයක් නෙවෙයි. ඉතින් මේ උදෑසන අපි මොහොතක් කරන් අපේ දැස් වසාගෙන අපි කියමු ස්වාමිනී මම මිලයක් ගෙවන්න ලෑස්ති. ස්වාමිනී මේක කොයිතරම් අමාරු නම් මම ඔබ වහන්සේ වෙනුවෙන් කැප වෙන්න ලෑස්ති. ඒක කොයිතරම් අමාරු නම් මම මේ දේ අවසන් කරන්න යනවා. ඉතින් යේසුස් වහන්සේ අමාරු කියලා උන්වහන්සේ අත්හැරියේ නැහැ. උන්වහන්සේ ආරම්භ කරපු දේ අවසන් කරපු නිසායි අද ඔබත් මමත් සිටගෙන සිටින්නේ. ඉතින් මේ උදෑසන අපි අපේ ජීවිත කැප කරමු උන්වහන්සේට. අපි කියමු ස්වාමිනී මේ උදෑසන ඔබ වහන්සේ මේ මහිමයේ පිණිස මම කැප වෙන්න යනවා. අපි එසේ කියනවා නම් අපි සිටින ස්ථානයේ අපි නැගිටිමු. අපි නැගිටලා අපි නමස්කාර කණ්ඩායම සමග උන්වහන්සේගේ ගීත ගායනා කරලා අපි මොහොතක් අපි කල්පනා කරමු උන්වහන්සේගේ ප්‍රේමය. ඔබෙන් ඉල්ලා සිටිනවා උන්වහන්සේ ඒ කල්වරි කුරුසිය පුදසා කරා වූ ඒ පූජාව මොහොතක් සිහි කරන්න. ඒ හැදුවා වූ සෑම ලේ බිඳුවක් සිහි කරන්න මේ උදෑසන. ඒ කෑවා වූ රස පහරක් ඔබ සිහි කරන්න මේ උදෑසන. උන්වහන්සේගේ දෑත් සිහි කරන්න මේ උදෑසන. උන්වහන්සේ වැටුණ ස්ථාන සිහි කරන්න මේ උදෑසන.
සෑම දේ තුළ අද ඔබ මාවත් උන්වහන්සේ නිදහස් කරගන්නවා. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා. ස්වාමීනි මම යාඥා කරනවා කිසි දවසක කිසි මොහොතක ඔබ වහන්සේගේ මිලය අමතක නොකරන පිණිස මම යාඥා කරනවා. ස්වාමීනි ඔය දේවල් අත්හරින මොහොතේදී අත්හරින්නට සිතන අවස්ථාවේදී ඔබ වහන්සේගේ මිලය සිහිපත් කරන්න ඕනේ කල්ලාවේදී. ස්වාමීනි උන් අතහැරමත් වන විට ස්වාමීනි ඔබ වහන්සේගේ මිලය සිහි කරන්න ඕනේ කරුණාවෙන්. සුදාත්මිනේ උන්ට ඒත්තු ගන්නවන්න ඔබ වහන්සේ
ඉහළට අතමුවාස ඔස්සවන දෙවියන් වහන්සේ කියලා. ස්වාමීනි අපි ඔබට ස්තුතිවන්ත වෙමි. මේ අසුවා වචනේ ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙමි. මේ සෑම දේ තුළ ජීවත් වෙන්න මට මේ සෑම කෙනෙක්ට ඔබ වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් නිදහස් කළ මැනව. ස්වාමීනි අපි ඔබ වහන්සේගේ දෑතට මේ සියල්ල බාර කරමි. සියලුම ගෞරවයත් මහිමයත් සියලුම ප්‍රශංසාවත් අපි ඔබ වහන්සේටම ඔසවනවා. තුමු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. අපි ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා යේසුස් වහන්සේ